හරි. එතකොට 2011 පේපර් එකට අදාළව MCQ එක අද අපි කතා කරගෙන යන්නේ. අපි 6 වෙනි ප්‍රශ්නේ වෙනකන් ගිය සතියේ කතා කරා. අද අපි 7 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට යමු. මේකේ අහලා තියෙනවා A හා B නම් වූ පරිගණක දෙකෙහි මතක ධාරිතා පිළිවෙලින් 1GB සහ 1024යි MB වේ. right ඒවායේ මතක ධාරිතා සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය වන්නේ කුමක්ද? ඉතින් 1GB සහ 1024යි MB ගැන කතා කරොත් අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් මේ දෙන්නම නිරූපණය කරන්නේ එකම අගය කියන එක. 1GB කියලා කියන්නේ 1024ක් MB කියන එකම තමයි. කියන්නේ මේ දෙන්න ප්‍රමාණයෙන් සමානයි. right ඒක නිසා නේද නිවැරදි පිළිතුර වෙන්නේ පරිගණක දෙකෙහිම මතක ධාරිතා සමාන වේ කියන උත්තරය. right දැන් අපි කැපැසිටි ගැන පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් නේද කීපතාවක්ම අපි කතා කරලා තියෙනවා. අපි කියනවා බිට් එක තමයි පුංචිම යුනිට් එක කියලා කියන්නේ නේද? බිට් 8ක් අපි සමාන කරනවා බයිට් එකකට. right ඊළඟට 1024 කියන අගයත් එක්ක අපිට කතා බහ කරන්න වෙන්නේ නේද? 1024ක් බයිට් සමාන වෙනවා 1 කිලෝබයිට් කියන එක නේද? 1024ක් කිලෝබයිට් සමාන වෙනවා 1 මෙගාබයිට්. 1024ක් මෙගාබයිට් සමාන වෙනවා 1 ගිගාබයිට්. 1024ක් ගිගාබයිට් සමාන වෙනවා 1 ටෙරාබයිට් වලට නේද? 1024ක් ටෙරාබයිට් සමාන වෙනවා 1 පෙටාබයිට්. ඔය විදිහට තමයි සම්බන්ධය පවතින්නේ. right ඒක නිසා තුන්වෙනි එක නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට 8 වෙනි එකේ කියලා තියෙනවා සමන් ළඟ බිටු 10256ක ප්‍රමාණයේ විද්‍යුත් සමර්පණයක් තිබේ. මෙය ආචය කිරීම සඳහා භාවිත කළ හැකි සුවහනීය සැනලි දාවකයක් portable flash drive එකක් අවම ධාරිතාව වන්නේ කුමක්ද? ඒතකොට බිටු 10256ක් නම් තියෙන්නේ අපිට බිටු 10256 බිට් කියන එක කෙනා 8න් බෙදුවොත් අපිට එනවා බයිට් කීයද කියලා. right එතකොට 8න් බෙදුවොත් මේක 8 වරක් 1යි 22ට 8 වරක් 2යි 16යි. එතකොට 6ක් ඉතිරි 65ට 8 වරක් 8යි 64යි එකක් ඉතිරි වෙනවා 16ට 8 වරක් 2යි. right අපි හරි විදිහට බෙදුණා නේද? කොබාන්න 8.16ක් ඉතිරි 8කට 60 එකක් ඉතිරි 8.2 16යි 2යි 16 22 yes හරි. එතකොට මේ එන්නේ 1282ක් බයිට් නේද? 1282ක් බයිට් කියලා කියන්නේ කිලෝ බයිට් එකකට වඩා පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක්. කිලෝ බයිට් එක කියලා කියන්නේ 1024ක් බයිට්. ඒතර කිලෝ බයිට් එකකට පොඩ්ඩක් වැඩි. මේක කොහොමද මේ ගබඩා කරන්න කියලා තියෙන්නේ? 256ක් බයිට්. 256ක් බයිට් වල ගබඩා කරන්න බෑ. මොකද මෙයාගේ සයිස් එක 1282ක් බයිට්. 1 කිලෝබයිට් වල ගබඩා කරන්නත් බෑ. නේද? 1 කිලෝබයිට් කියලා කියන්නේ 1024යි. 1 KB කියලා කියන්නේ 1024ක් බයිට්. 1282ක් දාන නම් අවම වශයෙන් 1 MB වත් අවශ්‍යයි. නේද? ඒතකොට මෙතනින් අහලා තියෙන්නේ අවම ධාරිතාව වන්නේ කුමක්ද? ඒතර අවම ධාරිතාව වෙන්නේ 1 MB කියන කෙනා. ඒක නිසා තුන්වෙනි උත්තරේ නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ දශමය සංඛ්‍යා ක්‍රමයේ එක් සංඛ්‍යාකයක් නිරූපණය සඳහා ද්විමය කේතික දශමය BCD බිටු 4ක් භාවිත කරයි. පහත් සඳහන් දෙය අතරින් කුමක් ද්විමය කේතික දශමයේහි වළංගු බිටු මෝස්තරයක් වන්නේද? දැන් BCD සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ මොකටද? බිංදුවේ සිට 9 දක්වා තියෙන අංක ටික නිරූපණය කරගන්න. කොහොමද අපි මේ BCD සෙට් කරගන්නකොට
අපි පාවිච්චි කරන්නේ. බිඳුව කියන එක්කෙනා බිටු 4කින්. 1 කියන එක්කෙනා බිටු 3යි 1යි බිඳු 3යි 1යි 2 බිඳුවයි බිඳුවයි 1යි බිඳුවයි. දැන් මේවයි අගයන් ලියා ගන්නකොට අපිට උවමනා වෙනවා ස්ථානීය අගයන් කියන එක නේද? ස්ථානීය අගයන් අපිට මේ විදිහට මතක තියාගන්න පුළුවන්. 1 2 4 8 විදිහට. දැන් අපිට තියෙන්නේ ওই අංක දිහා බලාගෙන අපේ අංකය හදන එක. 3 කියන්නේ බිඳුවයි බිඳුවයි 1යි 1. 2යි 1 එකතු වුණාම 3යි. 4 කියන්නේ බිඳුවයි 1යි බිඳුවයි බිඳුව. right ඔය විදිහට හදන්න පුළුවන්. මේක පැහැදිලිවම BCD යන්නේ 9ට වෙනකම් විතරයි. 9න් එහා පැත්තට යන්නේ නැත. එතකොට දැන් මෙතන ප්‍රශ්නය අහන්නේ දශමය සංඛ්‍යා ක්‍රමයේ එක් සංඛ්‍යාවක් නිරූපණය සඳහා ද්විමේය කේතික දශමයේ බිටු 4ක් භාවිත කරයි. excuse me. පහත් සඳහන් දෙය අතරින් කුමක් ද්විමේය කේතික දශමයේහි වළංගු පිටු මෝස්තරයක් වන්නේද? එතකොට බොහොම පැහැදිලිව අපිට උත්තරය අරගන්න පුළුවන් මෙන්න මේ නේද? 0.11. මොකද යාගේ නිරූපණය වෙන්නේ 3. 1.11 නිරූපණය වෙන්නේ 11. 11 කීයටවත් එන්නේ නැහැ. මෙයාගේ නිරූපණය වෙන්නේ 12. 12ත් කීයටවත් එන්නේ නැහැ. මෙයාගේ නිරූපණය වෙන්නේ 13. 13ත් කීයටවත් එන්නේ නැහැ. right ඒ කියන්නේ පළවෙනි එක්කෙනා තමයි අදාළ කෝඩ් එක නිරූපණය කරන්නේ. 10 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා 1.51 මගින් ASCII A නිරූපණය කරයි නම් 1.3යි 1/3න් නිරූපණය වන්නේ පහත් සඳහන් කුමක්ද? ඇතුලෙන් කුමක්ද? ඒතර මේ ගියවර අහපු ප්‍රශ්නවල අනිත් පැත්ත වගේ එකක් තමයි මේ අහලා තියෙන්නේ. ඒතකොට මේකේ කියලා තියෙන 1.5කුයි 1න් 1.5ක් නේද? ඔව් 1.5යි 1න් නිරූපණය වෙනවලු A. එහෙනම් අපි මුලින්ම හොයාගන්න ඕනේ මේ 1.5යි 1න් නිරූපණය වෙන්නේ කවුද කියලා නේද? ඒකට මේගොල්ලන්ගේ ස්ථානීය අගයන් ටික අපිට වැදගත්. 1 2 4 8 මෙයා 16 මෙයා 32 මෙයා 64. ඒතර A කියන එක්කෙනාව නිරූපණය වෙනවා 64යි 1යි පාවිච්චි කරලා 65යි. ඊළඟට අහන්නේ 1.3යි 1/3 නේද? එතකොට 1.3යි 1/3 කියලා කියන්නේ මම මේ උඩ තියෙන ස්ථානීය අගයන් ටික ගැනම හිතුවොත් 64 කියන කෙනා එකතු කරගන්න ඕනේ 4 2 1 කියන කට්ටිය එකතු කරගන්න ඕනේ. එතකොට 64ට 7ක් එකතු වුණාම 71 තමයි අපිට එන්නේ නේද? 71. ඒ කියන්නේ 65 ඉඳලා 66 67 68 69 70ට පස්සේ තමයි 71 එන්නේ. 66 කියන්නේ B 67 කියන්නේ C D E 70 කියන්නේ F 71 කියන්නේ G. එහෙනම් උත්තරේ වෙන්නේ G අකුර. හතරවෙනි එක. හරි. 10 වෙනි ප්‍රශ්නේ වෙනකම් පැහැදිලිද දේවල් ටික? අවුලමයි? හරි. right. හොඳයි. ඊළඟට අපි ඉස්සරහට යනවා. ඊළඟට 11. වෙළඳ අයිතම 3ක ඇසුරුමක් රුපියල් 75කට විකුණයි. ඇසුරුමෙහි කෝප්පයක් හා පීරිසියක් අඩංගු වෙයි. පාරිභෝගිකයාට තුන්වෙනි අයිතමේ ලෙස පිගන් හෝ දීසියක් තෝරාගත හැකිය. ඉහත සංසිද්ධිය නිරූපණය කරනු ලබන බූලිය ප්‍රකාශන පහත් සඳහන් ඒවා අතුරෙන් කවරක්ද? එතකොට මේකේ මොනවද අපිට අනිවාර්යෙන් තෝරගන්න තියෙන්නේ? කෝප්පයක් හා පීරිසියක්. ඒ කියන්නේ A සහ B නේද?
එන්නේ අපිට පොඩ්ඩක් අද උදව් කරනවා අඩු. right. A සහ B තමයි අපිට තෝරගන්න තියෙන්නේ. ඒ වගේම ඒ දෙකත් එක්ක තුන්වෙනි අයිටම මේ විදිහට කියන්නේ තුන්වෙනි විදිහට පිගානක් හෝ දීසියක්. ඒ කියන්නේ A හා B සහ C හෝ D මේ දෙන්නගෙන් එකයි ගන්න පුළුවන් මේ. එතකොටයි අයිටම් තුන හැදෙන්නේ. එහෙනම් මෙතනින් පෙන්වන්නේ මොකද්ද? A and B and COD. නොයේ කෙනා තමයි අපේ උත්තරේට අරගන්න තියෙන කෙනා. A සහ B සහ C හෝ D. එහෙනම් නිවැරදි උත්තරේ වෙනවා තුන්වෙනි එක. 12 දී ඇති තාර්කික පරිපථය සඳහා අවසාන ප්‍රධානය D හි අගය 1 වේ නම් පහත දක්වා ඇති දේ අතුරින් අනුපෙළිවෙලින් A B හා C ආදාන සඳහා ගත හැකි අගයන් වන්නේ කුමක්ද? right. එතකොට අපි උතනදී බලන්න ඕනේ මේ D ගේ අගයනේ අපිට 1 කියලා තියෙන්නේ. දැන් D තමයි එක විදියට හම්බෙන්නේ. කියන්නේ මෙයා තමයි එක විදියට හම්බෙන්නේ. මෙතනට එක එන්න නම් මේ තියෙන්නේ not gate එකක්. එහෙනම් පැහැදිලිවම මෙතන බිඳුවක් තිබිය යුතුයි. මොකද not gate එකට තමයි not gate එක කරන්නේ යට input වෙන දේ ඊට ප්‍රතිවිරුද්ධ එක්කෙනා බවට පරිවර්තනය කරනවා. එතකොට බිඳුව આવොත් තමයි එක කියලා ප්‍රතිදානයක් දෙන්නේ. දැන් මෙතන මේ බිඳුව ලැබෙන output එකේ inputs දෙකට බිඳුව ලැබෙන්න නම් AND gate එකකින් බිඳුව ලැබෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා නේද? එතකොට පැහැදිලිව මෙතනට 1 1 කියන combination එක එන්න බෑ. බොහොම පැහැදිලිව. right. එතකොට D හියගේ 1 වුණාම මෙතන බිඳුව වෙන්න ඕනේ. AND gate එකකින් බිඳුව හැදෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මෙතනට 1 බිඳුව එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට බිඳුව මෙතනට එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට එක මෙතනට බිඳුව මෙතනටත් බිඳුව එන්න පුළුවන්. right. දැන් මෙහෙම අවස්ථාවක් ආවම අපිට දීලා තියෙන උත්තරත් එක්ක අපිට තර්ක කරන්න වෙනවා. මොකද අපිට මේ තුන් දෙනෙක්ගේ කම්බිනේෂන්ස් තියෙනකොට හරියට මොකක්ද දෙන්නේ කියලා හිතා ගන්න බැහැනේ. ඒකට ඒ කියන්නේ C කියන කෙනා මෙතන කියතන A එකයි B එකයි C එකයි. එතකොට මෙතන 1 1 1 වුණොත් මෙතනින් එළියට එනවා 1 O gate එකෙන් මෙතනින් එනවා 1 බිඳුව හම්බෙන්නේ නැහැ ඔයාට මේ දෙන්නගෙන්. ඒක නිසා පළවෙනි උත්තරේ අපිට අරගන්න බෑ. දෙවෙනි උත්තරේ 1 බිඳුව 1. right. 1 බිඳුව 1 මොකද වෙන්නේ? මෙතනින් උත්තරේ එනවා 1 මේ පැත්තට එනවා 1. හරියන්නේ. ඊළඟට එනවා බිඳුව 1 බිඳුව. බිඳුව 1 බිඳුව. එහා බීට 1 එකතු වුණාම 1 එන්නේ. මෙතන බිඳුව නිසා මෙතනට බිඳුව එන්නේ. ඔන්න දැන් මේ කම්බිනේෂන් එකෙන් අපිට බිඳුව කියන එක අරගන්න පුළුවන්. right. ඒ කියන්නේ අපිට මේ කියන කෙනා නිවැරදි කියලා හිතන්න පුළුවන්. හතරවෙනි එකනයි කියලා තියෙන්නේ A බිඳුවයි B එකයි C එකයි. C එකයි. A බිඳුවයි B එකයි. එතකොට මෙතනින් එළියට එනවා 1යි. මෙතනින් එනවා 1යි. 1යි 1යි ගුණ වුණාම බිඳුව හැදෙන්නේ නැත. ඒක නිසා 3 තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 13 ඒකේ කියලා තියෙනවා මෙහෙයුම් පද්ධතිය අතුරු මුහුණක් සපයමින් ත්‍රුඩාංග හා පරිශීලකයා අතර ඇති හිදැස සම්පූර්ණ කරනු ලබයි.
sannivedanaya ha toroturu වලට ප්‍රවේශය සඳහා පරිශීලකයාට අන්තර්ජාල පහසුකම් සපයා දෙනු ලබයි. ගොනු හා ෆෝල්ඩර් මෙහෙයීම කරනු ලබයි. ඉහත වගන්තිය තුලින් නිවැරදි වගන්තිය වන්නේ කුමක්ද? මෙහෙයුම් පද්ධතියක් ඇසුරේ. ඒතර අතුරු මොහොතක් සපයමින් දෘඩාංග හා පරිශීලකයා අතර ඇති හිදස සම්පූර්ණ කරනු ලබයි කියන එක නිවැරදි. sannivedanaya ha toroturu වලට ප්‍රවේශය සඳහා පරිශීලකයාට අන්තර්ජාල පහසුකම් සපයා දෙනු ලබයි. අන්තර්ජාල පහසුකම සපයලා දෙන්නේ අපේ හાર્ඩ්වෙයාර් එකට අදාළව තියෙන ඒ කියන්නේ රවුටර් කියන හાર્ඩ්වෙයාර් එක තමයි යාට අන්තර්ජාල පහසුකම දෙන්නේ. මේක OS එකක වගකීමක් නෙවෙයි. ගොනු හා ෆෝල්ඩර් මෙහෙයවීම. ඔව් පැහැදිලිව මෙයා තමයි කරන්නේ. ඒ කියන්නේ A හා C පමණ කියන එක තමයි 13ට උත්තරේ ගන්න වෙන්නේ. පැහැදිලි? right. ඊළඟට 14 වෙනි කොටසේ sorry. right. දී ඇති රූපයේ පැතුරුම්පත කොටසක් දක්වා ඇත min A1:A8 යන සූත්‍රය. ඒ 9 කෝෂයේ ලියා ඇතනම් ඒ 9 කෝෂයේ දික් වෙන්නේ. එතකොට A1 to A8 A1 ඉඳලා A8 වෙනකම් කියන්නේ මෙතනට. right ඒ කියන්නේ මේ ඔක්කොම ටික ඒ ටිකට අදාළව තමයි මිනිමම් එක්කෙනා හොයන්නේ. මිනිමම් කියන්නේ අවම අගය හොයන කෙනා. මේ ටිකෙන් කවුද අවම එක්කෙනා? 20 තියෙනවා 15 තියෙනවා 15 තමයි දැනට අවම. ඔව් 15 නේද? එතකොට 4 තමයි උත්තරේ වෙන්න ඕනේ. මින් වලින් පෙන්නන්නේ අවම අගය. මැක්ස් වලින් පෙන්නන්නේ මොකද්ද? උපරිම අගය. right 15 වෙනි ප්‍රශ්නේ. ඔව් 14 වෙනි ප්‍රශ්නේ වෙනකන් කරපු දේවල් ටික ක්ලියර්ද හැමෝටම? right 15 වෙනි ප්‍රශ්නේ පැතුරුම්පත් මෘදුකාංග සම්බන්ධයෙන් පහක් දක්වා ඇති වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද? පේලියක හා තීරුවක ඡේදනය নিরপেক্ষ ලිපිනයක් ලෙස හැඳින්වේ. නෑ নিরপেক্ষ ලිපිනයක් කියලා කියන්නේ මොකද්ද? নিরপেক্ষ ලිපිනයක් කියලා කියන්නේ අපි ඩොලර් මාක් එකත් එක්ක එනවා නේද? $A1 ඩොලර් සලකුණක් එක්ක තියෙනවා නම් එයාට අපි নিরপেক্ষ ලිපිනයක් කියලා කියන්න පුළුවන්. තීරුවක පේලියක හා තීරුවක ඡේදනයේට අපි කියන්නේ මොකද්ද? කෝෂයක් කියලා. සෙල් එකක් කියලා. තීරු නාමය හා පේලි අංකයේ සංයෝජනයෙන් කෝෂ ලිපිනය නිරූපණය කරේ. තීරු නාමය හා පේලි අංකය. ඔව් A1 කියලා කිව්වොත් A කියන්නේ තීරු නාමය 1 කියන්නේ පේලි අංකය. එහෙනම් A1 කියලා කියන්නේ කෝෂ ලිපිනය නිරූපණය කරන කෙනෙක් තමයි. දෙක හරි. පැතුරුම්පත් වලදී කෝෂයක් තුල අඩංගු දෑ වම් එක එල්ලේ ගත කිරීම පමණක් කළ හැකිය නෑ. දකුණු එක එල්ලේ ගත කිරීම කරන්න පුළුවන්. කෝෂයක අන්තර්ගතය වෙනත් කෝෂයකට යොමු කළ නොහැකිය. නොහැකි නෙවෙයි හැකිය. ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා කිසිම ගැටලුවක් කරන්න පුළුවන්. right එතකොට දෙවෙනි උත්තරේ තමයි ඒකට නිවැරදි උත්තරේ විදිහට ගන්න තියෙන්නේ. 26 කතා කරලා තිනවා වදන් සකසන මෘදුකාංකයක් භාවිතයක් කිරීමෙන් text1.rtf නැමැති ගොනුව සකසා තිබේ. මෙම ගොනුව සංස්කරණය කිරීමෙන් පසු backup.1.txt ලෙස සුරැකීමට පරිශීලකයාට අවශ්‍ය වී ඇත. මෙම කාර්යය සඳහා පාස දක්වා ඇති වදන් සකසනයෙන් විධාන වලින් භාවිත කළ හැකි කුමක්ද? දැන් ෆයිල් ගිහලා සේව් කරත් මොකද වෙන්නේ? නිකම්ම සේව් වෙනවා. ෆයිල් ගිහින් save as කියන එකට ගියොත් තමයි මේ rtf කියන එක්ස්ටෙන්ෂන් එක txt කියලා change කරගන්න. right ඒක නිසා නිවැරදි උත්තරය වෙන්නේ දෙවෙනි උත්තරය.
ඊළඟට 17 වෙනි එක. වදන් සකසන මෘදුකාංග වල භාවිතා වන්නේ ළමයි. ඊට කලින් control B එක මොකටද තමයි පාවිච්චි කරන්නේ අපි CTRL එකයි B එකයි. මොකටද පාවිච්චි වෙන්නේ? ඔව් 17 වෙනි ප්‍රශ්නේ කතා කරනවා වදන් සකසන මෘදුකාංගවල භාවිතා වන වගු සම්බන්ධයෙන් පහත් සඳහන් වගන්ති අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? ඔව් කෝ control B එක මොකටද ළමයි පාවිච්චි වෙන්නේ? ඔව් control B පාවිච්චි කරාම මොකද අපිට කරන්න පුළුවන්? CTRL එකයි B එකයි. ඔව් මතක් කරලා කියන්න බලන්න. අන්න හරි යෂා. right අපිට control B පාවිච්චි කරලා bold කරගන්න පුළුවන්. control S පාවිච්චි කරොත් ඔව් save කරන්න very good. print කරන්න මොකක්ද අපි පාවිච්චි කරන්නේ? yes very good. අපි left align කරන්න පාවිච්චි කරනවා. ඔව් left align කරන්න පාවිච්චි කරනවා. ඒක ලේසි මතක තියාගන්න. left align වෙන්නේ control L වලින්. right right align වෙන්නේ control R වලින්. center align වෙනවා control E වලින්. හරි. එහෙනම් අපි 17 වෙනි එකට යන් වදන් සකසන මෘදුකාංග වල භාවිතා වන ටේබල් සම්බන්ධයෙන් පහත් සඳහන් වගන්ති අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? කෝෂ දෙකක් හෝ වැඩි ගණනක් සංයුක්ත කළ හැකිය. ඔව් tables නේද? පුළුවන් merge කරන්න පුළුවන්. තීරුවක් හෝ පේලියක් මකා දීම සඳහා අවකාශ නොමැත. නෑ අවකාශ තියෙනවා මේක වැරදි. තීරු පළල සැකසිය හැකි අතර පේලි උස සැකසිය නොහැකිය. නෑ දෙකම සකසන්න පුළුවන්. කෝෂයක් පැලිය නොහැකිය. නෑ බලන්න පුළුවන් ස්ප්ලිට් කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි කෙනා තමයි නිවැරදි උත්තරේ විදිහට ගන්න තියෙන්නේ. 28 වෙනි ප්‍රශ්නේ කදාවක ඇති අනුරූපය සීරුවෙන් වමේ සිට දකුණට චලනය කිරීම සඳහා විද්‍යුත් සමාර්පණ මෘදුකාංගයක ඇති කුමන ගුණාංගයක් භාවිතා වේද? එක පැත්තක ඉන්න කෙනෙක් අනිත් පැත්තට ස්ලයිඩ් එකේ හිමිහිට මූව් කරන්න නම් ඔව් මොනවද දැනන් ඉන්න ඕනේ? ඇනිමේෂන්ස් කියන එක ගැන දැනගෙන ඉන්න ඕනේ. කදා පිරිසැලසුම නැත්නම් ස්ලයිඩ් ලේඅවුට් එකේදී ඔය ටෙක්නික් එක ගැන කියලා දෙන්නේ නැහැ. right කදා සංක්‍රාන්තිය slide design එක කදා සැලසුම් right උතනදී ප්‍රශ්නේ අහලා තියෙන විදිහට නේද image එකක් හිමිහිට වමේ ඉඳලා දකුණට ගේන්න නම් මේ animation කියන එක පාවිච්චි කරන්න වෙනවා right 19 සම්බන්ධක දත්ත සමුදා වගුවක ප්‍රාථමික ඇතුළු සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත් සඳහන් කවරක්ද? එය අනන්‍ය විය යුතුය. ඔව්, එයා අනන්‍ය වෙන්න ඕනේ. එය සංඛ්‍යාත්මක දත්ත ප්‍රරූපයක් විය යුතුය. එහෙම කියලා එකක් නැහැ. සංඛ්‍යාත්මක වෙන්න අවශ්‍යම නැහැ. එය හිස් විය හැකිය. ප්‍රයිමරි කී එක ගැන අහන්නේ. ප්‍රයිමරි කී එක කවදාවත් හිස් වෙන්න බෑ. නල් වෙලා තියෙන බෑ. රෙකෝඩ් එකක් අනිත් ඒවා තියෙනකොට මෙයා නල් වෙලා තියෙන බෑ. ඒ කියන්නේ අවසානයේ කෙනත් වැරදි වෙන්න ඕනේ පළවෙනි එක හරියනවා නම් එය පාට දත්ත ප්‍රරූපයෙන් විය යුතුයි. පාටම වෙන්න අවශ්‍ය නැහැ.
එහෙනම් නිවැරදි උත්තරේ 1. හරි. 20 21 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා පොත් පිළිබඳ තොරතුරු අඩංගු වගුව භාවිත කරගන්න. කොට මේකේ හදිනවා ඉහත වගුවේ රෙකෝඩ් සංඛ්‍යාව හා ශේෂ්ත්‍ර සංඛ්‍යාව පිළිවෙලින් නිරූපණය කරනු ලබන නිවැරදි අගයේ යුගලය. හරිම ලේසි. අහන්නේ රෙකෝඩ් සංඛ්‍යාව. රෙකෝඩ් තියෙනවා 4ක් නේද? මේ තියෙන්නේ රෙකෝඩ්ස්. මෙතන තියෙන්නේ ෆීල්ඩ්ස්. right එතකොට 4යි හෙඩින්ස් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එහෙනම් මෙයා තමයි උත්තරේ. විසි දෙකද මේ 21 ඉහත වගුව සඳහා ප්‍රාථමික ඇතුළු ලෙස වඩාත් සුදුසු වන්නේ පහත් සඳහන් කවරක්ද? මාතෘකාව මිල ISB අංකය කතෘ බොහොම පැහැදිලිව ISB අංකය. මොකද කතෘ මිල මාතෘකාව කියන දේවල් තවත් තැන්වල ගබඩා වෙලා තියෙන්න ඕන පුළුවන් නිසා. right ඊළඟට 22 සහ 23 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී දී ඇති ගැලීම් සටහන් සලකා බලන්න. හරි ඊට කලින් ළමයි 23ට වෙනකන් කරපු දේවල් ටික පැහැදිලිද? right ඊළඟට මේ ෆ්ලෝ chart එක සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ගැලීම් සටහන් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක්ද? එතකොට අපි බලමු මේක ආරම්භ වෙනවා කවුන්ට් එක ශූන්‍ය කරන්න කියනවා ටෝටල් එක ශූන්‍ය කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ පරිශීලක වෙතින් නම් අගයක් ලබා ගන්න. නම් හි අගයේ ටෝටල් සමග එකතු කරන්න කවුන්ටර් හි අගයට එකක් එකතු කරන්න. right දැන් ප්‍රශ්නේ අහනවා කවුන්ටර් හි අගය 3ට වඩා විශාලද කියලා වඩා අඩුද කියලා. ඒක ඔව් නම් නැවත වතාවක් ඉලක්කමක් ඉල්ල ගන්න ඕනේ. ඒක නැත්නම් ටෝටල් සංදර්ශනය කළා ඉවර වෙන්න ඕනේ. right එතකොට ඒ තුන් වතාවකට වඩා අය පුනරාවර්තනය තුන් වතාවකට වඩා අය පුනරාවර්තන වේ කියලා තමයි මේකට කියලා තියෙන්නේ. අපටක් බලමු එක නම් සඳහා 3 ඇතුළත් කළ විට එය නවති. අගේ 3ට වඩා අඩු නම් ටෝටල් ප්‍රදර්ශනය කරලා නතර වෙන්න ඕන. කවුන්ටර් හි අගේ 3 වූ විට ටෝටල් හි අගේ සංදර්ශනය කරයි. කවුන්ටර් හි අගේ 3 වූ විට පරිශීලක 4 වෙනි එකේ තියෙන පරිශීලක වෙතින් සංඛ්‍යා 4ක් ලබා ගන්න. හරි. අපිට හෑන්ඩ් ට්‍රේස් නොකර මේ වැඩේ කොට දා ගන්න අමාරුයි. ඒ නිසා අපිට හෑන්ඩ් ට්‍රේස් කරන්න වෙනවා. right කොහොමද අපි හෑන්ඩ් ට්‍රේස් කරන්නේ? ආරම්භ කරනවා අපි variables කරනවා count එකට c count එක 0යි ඊට පස්සේ right නම් එකක් ගන්න කියනවා. right එතකොට c බිඳුවයි total එක බිඳුවයි මම total එක දාන්න අමතක වෙලා තියෙනවා. right අපි මුලින් ඉඳලා අරගත්තොත් counter total දෙන්නගේ මගේ යන බිඳුවයි ඊට පස්සේ නම් එකක් ගන්නවා. නම් කියන කෙනා මෙතනදී නම් සඳහා 3 ඇතුළත් කර විට නම් කියන කෙනාට 3 කියලා දුන්නම නම් හියගේ ටෝටල් සමග එකතු කරන්න කියලා තියෙනවා. කියන්නේ බිඳුවට 3ක් එකතු වුණාම 3යි. කවුන්ටර් හියගේට එකක් එකතු කරන්න බිඳුවට එකක් එකතු කරන්න. ඊට කවුන්ටර් හියගේ 3ට වඩා අඩු නම් කවුන්ටර් එකේ යගේ 3ට වඩා අඩුයි.
එවනම් මොකද්ද කියලා තියෙන්නේ? right okay total සංදර්ශනය කරන්න. right එහෙනම් කවුද display වෙන්නේ? මෙන්න මේ. right එතකොට ඔව් පොඩි අඩුපාඩුවක් වුණා දරුවනේ අපරකින්න. ඔව් පොඩ්ඩක් මම හිතන්නේ මගෙන් අතපසුවීමක් වුණා. අපිට කායිම ඉඳලා බලමු මේක. කවුන්ට් එක බිඳුව කරා ටෝටල් එක බිඳුව කරා පරිශීලක විසින් අගයක් ලබා ගත්තා. ඒක තමයි 3 කියලා සලකන්න කියලා කිව්වේ. පෙන් එක ලියවන එකේ ගැටලුවක් වෙනවා ළමයි. right count බිඳුවයි total බිඳුවයි නම් එක විදිහට 3 දුන්නා. නම් හියගේ total සමග එකතු කරා 3යි count එකේ එකට එකක් වැඩි කරා හරි. count එකේ 3ට අඩුද? ඔව් 3ට අඩුයි. එහෙමනම් නැවත යනවා පරිශීලක වෙතින් අංකයක් ලබා ගන්නවා. එතකොට පරිශීලක විසින් අංකයක් ලබා ගන්නවා කියන එකේදී දෙන අංකය ගැන මේගොල්ලෝ සඳහන් කරලා නැහැ. බලමු 3 වතාවකට වඩා පුනරාවර්තනය වේ. 3 වතාවකට වඩා පුනරාවර්තනය වෙන්න පුළුවන් හේතුව තමයි count එහි අගය 3ට වඩා අඩුද කියලා අහන්නේ. බිඳුව අවස්ථාවේදී iterate වෙනවා, එක අවස්ථාවේදී iterate වෙනවා, දෙක අවස්ථාවේදී iterate වෙනවා, තුන අවස්ථාවේදී iterate වෙනවා. එහෙනම් බලුවොත් iterations 4ක්. නම් සඳහා 3 ඇතුළත් කළ විට එය නවති. නවති කියන එක වැරදි නේද? නවති කියන්නේ ඒ වෙලාවෙම නතර වෙන්නේ නැහැ. count එහි අගය 3 වූ විටදී total අගය සංදර්ශනය කරයි. count එහි අගය 3 වුණාම count එහි අගය 3ට අඩු අවස්ථාවක මේක කරන්න කියලා තියෙන. ඒ කියන්නේ අගය 3 වුණාම ඔහු total සංදර්ශනය කරන්න ඕනේ. තුන්වෙනි එක හරි උත්තරයක් විදිහට ගත හැකියි. පරිශීලක විසින් සංඛ්‍යා 4ක් ලබා ගනි. පරිශීලක විසින් සංඛ්‍යා 4ක් ලබා ගනි. එතකොට මෙතනදී වෙන්නේ පරිශීලකයෙන් පළවෙනි සංඛ්‍යාව ගත්තා. ඒ අදාළ දේවල් ටික කරා අපි දෙවෙනි සංඛ්‍යාව විදිහට 4 දෙනවා කියලා හිතමුකෝ. 4 දුන්නොත් නම් යගේ total සමග එකතු කරන්න 4යි 1යි අනේ 4යි 3යි 7යි කියලා එනවා. ඊට පස්සේ count එහි යගේ 3ට වඩා අඩුද? right count යගේ 3ට වඩා අඩුයි. නැවත පරිශීලකයෙන් එකක් ඉල්ල ගන්නවා. ඒතර අපි 5 කියලා දෙනවා කියලා. ඊට පස්සේ නම් යගේ total සමග එකතු කරනවා මේක 12යි. count යගේ එකක් වැඩි කරනවා 2යි. count යගේ 3ට වඩා අඩුද? එතකොට count යගේ 3ට වඩා තාම අඩුයි. right හැබැයි පරිශීලක විසින් ලබා ගන්න 3ට වඩා අඩුයි කියලා කියන්නේ නැවත මෙතනට යනවා පරිශීලකයෙන් අගයක් ලබා ගන්නවා. අපි 6 කියලා. නම් යගේ total සමග එකතු කරනවා 12යි 6යි 18යි. right ඊපස්සේ count යගේට එකක් එකතු කරනවා 3යි. එතකොට iteration wise ගත්තොත් iteration 4ක් කියන තත්වයක් තියෙන ළමයි. තුන් වතාවකට වඩා ය පුනරාවර්තනය වේ. බිඳුව කියන කෙනා ඉනිෂියේට් වෙනවා. ඊට පස්සේ පළවෙනි එක්කෙනා, දෙවෙනි එක්කෙනා, තුන්වෙනි එක්කෙනා. තුන් වතාවකට වඩා පුනරාවර්තනය වේ කියන එක ගන්න බෑ වඩා කියන එක නිසා.
නම් සඳහා තුන ඇතුළත් කළ විට එය නවති. මෙහෙමයි. එතන නැවතුම කියලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ end වෙනවා කියන එක නම් instantly end වෙන්නේ නැහැ. කොහොමත් end කරන්න පුළුවන්. පරිශීලක විදිහේ නාදා සංඛ්‍යා 4ක් ලබා ගන්න. ඔව් පරිශීලක විසින් සංඛ්‍යා 4කුත් මෙතනදී ලබා ගත්තා. 3 4 5 6 කියන ටික. කිසි දෙකේ උත්තරේ මොකද දෙන්න ළමයි බලන්න. 3. කවුන්ට් එකේ 3 විතර ටෝටල් යගේ සංදර්ශනය කරා. 3ට වඩා අඩුද කියලා ප්‍රශ්නේ අහන්නේ නේද? ආන්සර් එක 3ද? ආන්සර් එක 3 කියලා තමයි පුතේ අරගෙන තියෙනවා. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. කවුන්ට් එකේ 3 වූ විට 3 අගය 3ට වඩා අඩුද? 3 less than 3. නෝ කියන පාරේ ඉන්නේ. ඔව් අපිට 3ක් ගන්න පුළුවන් සාධාරණ උත්තරයක් විදිහට. right count එකේ 3 වූ විට total එකේ සංදර්ශනය කරනවා. ගැලීම් සටහනේදී නම් හියගේ total සමග එකතු කරන්න කියන එක උනට ගන්න පුළුවන් නම් සමානයි නම් plus නෑ total සමානයි total plus නම් කියන එක කියලා නේද? ඊළඟට 24 කියලා තියෙනවා ඇල්ගොරිතම් වල භාවිතාවල පාලන ව්‍යුහ සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය වන්නේ. ඇල්ගොරිතම් වල භාවිතාවල පාලන ව්‍යුහ control structures කොන්දේසි අසත්‍ය විට if then නිර්මාණය අන්තර්ගත වගන්තිය ක්‍රියාත්මක වේ. කොන්දේසි අසත්‍ය වුණාම if then එකේ එක නෙවෙයි රන් වෙන්නේ. මේක වැරදි. පුනරාවර්තන සංඛ්‍යාව කලින් දන්නා විට for next loop එක භාවිතා කර හැක. පුනරාවර්තන සංඛ්‍යාව කලින් දන්නා විට for next loop එක. ඔව් පුළුවන්. for next loop එක if then නිර්මාණය භාවිත කර නොහැක. නෑ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි කෙනා වැරදි. if the නිර්මාණය need කළ නොහැකිය. nested පුළුවන් නේද? අපි nested if පාවිච්චි කරන්න ඕනේ. මේකත් වැරදි. එහෙම බැලුවොත් දෙවෙනි එක නේද? පරිවර්තන සංඛ්‍යාව කලින් දන්නා විට for next loop එක පාවිච්චි කළ හැකිය. දෙවෙනි උත්තරය තමයි උත්තරය. 25 ක්‍රමලේඛ භාෂාවක මෙහෙයවන සම්බන්ධයෙන් පහත් සඳහන් වගන්ති සලකා බලන්න. මෙහෙයවනයක් විචල් එකක් හෝ වැඩි ගණනක් මත මෙහෙයුම් සිදු කරයි. ඔව්. සාමාන්‍ය නිවැරදි එකක්. ප්‍රකාශනයකට මෙහෙයුම් එකකට වඩා පැවතිය හැක. ඔව් පුළුවන්. සංසන්දනාත්මක මෙහෙයවන මගින් ප්‍රශ්න දෙකක් සසඳයි. comparison of සංසන්දනාත්මක මෙහෙයවන මගින් ප්‍රකාශ දෙකක් සසඳයි. ඔව් ප්‍රකාශ දෙකක් වේපිකල් දෙකක් ප්‍රකාශ. ඒක සාමාන්‍ය විදිහට ගත්තොත් නිවැරදි කියලා ගන්න පුළුවන් තැන. බලමු 25 උත්තරේ මොකක්ද කියලා. 4 ABC සියල්ල yes. හරි ළමයි 25ට වෙනකන් ක්ලියර්ද? ප්‍රශ්න තියෙනවද? සර් ඔව් පුතේ. සර් control plus b කියන එක මොකද්ද? control plus b අකුරද? ඔව්. bold කරන්න පාවිච්චි කරන එක පුතේ. right මේ වෙනකම් පැහැදිලිද දේවල් ටික? තමයි? ඔව් සර්. හරි. ඊළඟට 26 පහක් දක්වා ඇති පරිගණක ක්‍රමලේඛ භාෂා සලකා බලන්න. යන්ත්‍ර භාෂා, ඇසෙම්බලි භාෂා, ඉහළ මට්ටමේ භාෂා. ඉහත ක්‍රමලේඛන භාෂාවන්ගේ පරම්පරා පටිපාටිය ආරෝහණව පෙන්눔 කරනු ලබන්නේ පහත් සඳහන් කවරකින්ද?
මුලින්ම අපිට හම් වෙන්නේ assembly භාෂාව. sorry යන්ත්‍ර භාෂාව machine language. ඊට පස්සේ assembly භාෂාව, ඊට පස්සේ ඉහළ මට්ටමේ භාෂාව. ඉතින් ABC තමයි ඔබේ තියෙන combination එක වෙන්නේ. right 27 සම්පාදකයක් හා අර්ථ වින්‍යාසකයක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමක්ද? වැඩසටහන ක්‍රියාත්මක වීමට පෙර අර්ථ වින්‍යාසක මගින් සියලු වගන්ති අන්තර භාෂා උපදේශ බවට පරිවර්තනය කරයි. නෑ, එහෙම කරන්නේ කම්පයිලර් සම්පාදකය. අර්ථ වින්‍යාසක නෙවෙයි. දෙවෙනි එක කියනවා වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරේදී සම්පාදකය වරකට එක බැගින් එක් එක් වගන්ති අන්තර භාෂා උපදේශ බවට පරිවර්තනය කරයි. ආයේ ඒක වැරදි. ඒක කරන්නේ මේ සම්පාදක නෙවෙයි, අර්ථ වින්‍යාසක. 3 වැඩසටහන ක්‍රියාත්මක වීම සඳහා සම්පාදකයට අර්ථ වින්‍යාසකයක් අවශ්‍ය වේ. වැඩසටහන ක්‍රියාත්මක වීම සඳහා සම්පාදකයකට අර්ථ වින්‍යාසක නෑ, එහෙම වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරදී අර්ථ වින්‍යාසකයේ වරකට එක බැගින් එක්කන්ති අන්තර් භාෂා උපදේශ බවට පරිවර්තනය කරයි. ඔව්, ඒක හරියටම හරි. එයා තමයි උත්තරේ. right. එතකොට මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ 4. පද්ධතියේ කාර්යබද්ධතාවය. ඔව්. කාර්යබද්ධතාව කියන එක අපිට නොසලකා හැරියත් පරිශීලක අවශ්‍යතා සපුරාලීම පළදායී සම්පත් භාවිතය සහ පිරිවැය පළදායී යන දෑ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේහි මේක out of syllabus එකක් ළමයි. මම මේක ඕකටත් බලන්නේ ඔයගලන්ට කොහොමද ඒකේ දැනුමක් දෙන්න පුළුවන් කියලා. කමක් නැහැ ළමයි. ඒක අරගෙන යන්න පවත්වන ඔයගොල්ලෝ දැන් හිතන්න ගත්තොත් වැඩි අවුල් වෙනවා. මේක out of syllabus. right 29 වෙනි ප්‍රශ්නේ පද්ධති සංවර්ධනයේදී භාවිත වන ඍජු ක්‍රියාත්මක කිරීම direct implementation යන හොඳින්ම විස්තර කරනු ලබන්නේ පහත සඳහන් කවරක්ද? නව පද්ධතිය පවතින පද්ධතිය සමගම හඳුන්වා දීම නෑ, ඒකට කියන්නේ parallel employment නැත්නම් සමාන්තරගත හඳුන්වා දීම. right එක් එක් කොටස ක්‍රියාත්මක කරන ලද ඒ සාර්ථක නම් අනෙක් කොටස ක්‍රියාත්මක කරනු ලැබේ. එක් කොටසක් ක්‍රියාත්මක කරන ලද ඒ සාර්ථක නම් අනෙක් කොටස ක්‍රියාත්මක කරනු ලැබේ. ඊළඟට කියන අත්‍යුරු පද්ධතිය ක්‍රියාත්මක වීම නවතා ගන්නු ලැබ නව පද්ධතිය හඳුන්වා දීම. හතරවෙනි එක කියලා තියෙනවා කොටස් වශයෙන් නව පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම. direct implementation වල මේ කොටස් වශයෙන් අරගන්නේ නැහැ. ඒක තමයි pace. එක් කොටසක් ක්‍රියාත්මක කරන ලද සාර්ථක නම් අනෙක් කොටස ක්‍රියාත්මක කරනු ලැබීම. ඔව්, මේ තුන්වෙනි එක වැරදි නේද? අත්‍යවශ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වීම නවතනු ලැබ නව පද්ධතිය හඳුන්වා දී. right එහෙම බැලුවොත් අපිට දෙවෙනි උත්තරේ එක් එක් කොටසක් ක්‍රියාත්මක කරනු ලැබුණ ඒ සාර්ථක නම් අනෙක් කොටස් ක්‍රියාත්මක කරනු ලැබීම බෑ. ඒත් මෙතන අහන්නේ ළමයි direct implementation ගැන. මෙයා වරගන්න බෑ. ඔව් sorry තුන්වෙනි එක හරි ළමයි. අත්‍යුරු පද්ධතිය ක්‍රියාත්මක වෙන එක නතර කරලා නව පද්ධතිය කෙලින්ම හඳුන්වා දෙනවා. ඒක තමයි direct implementation කියන්නේ. තියෙන එක ගලවලා අලුත් එක හදන එක. right එතකොට හතරත් වැරදි. 30 පදේ සංවර්ධන ජීවන පදේ සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න. තුඩාංග මෘදුකාංග වල වෙනසක් ඇති කිරීම, පද්ධතිය පළදායී ලෙස මෙහෙයවීමෙන් පසු සොයා ගන්න වැරදි නිවැරදි කිරීම, පද්ධතිය නව පරිශීලක අවශ්‍යතා හඳුන්වා දීම. මේක යහනේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ නඩත්තු කලාව, maintenance space.
සමග ඉහත කුමන ක්‍රියාකාරකම් සම්බන්ධ වීම වේද? මේන්ටෙනන්ස් එකේ තමයි මේ නව පද්ධතියකට හඳුන්වලා දෙන දේවල් හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. පද්ධතිය පරදාය ලෙස මෙහෙයවීමෙන් පසුව සොයා ගන්නා වැරදි නිවැරදි කිරීම. ඔව්. පරදාය ලෙස මෙහෙයවීමෙන් කියන්නේ යූසර් පාවිච්චි කරලා එතන ගැලපෙන්නේ නැත්නම් අපි මැනේජ් කරගන්නවා. දෘඩාංග හා මෘදුකාංග වලට වෙනස්කම් ඇති කිරීම නෑ නේද? නඩත්තු එකේදී දෘඩාංග හා මෘදුකාංග වලට වෙනස්කම් ඇති කිරීම. ඒක මේන්ටෙනන්ස් වලදී කරන්න විදිහක් නෑ. ඔව්. බලමු 30ට උත්තරේ මොකද්ද කියලා B හා C ද? 30ට 4 අරගෙන තියෙන්නේ නේද? ඔව් එතන පළවෙනි උත්තරේ කියලා හොඳ උත්තරයක් නෙවෙයි ළමයි. දෘඩාංග හා මෘදුකාංග වල වෙනස්කම් ඇති කිරීම කියන එක සුළු වෙනස්කම් කියලා තිබුණා නම් ලේසි. right ලේසි කියලා කියන්නේ පැහැදිලි. ලේසි නෙවෙයි. සුළු වෙනස්කම් දැම්මම. එතකොට ඒක නිසා අපිට පළවෙනි එක නිවැරදි කියලා ගන්න පුළුවන්. ඒ තුන් දෙනාම හරි කියලා තමයි මාකට් ස්කීම් එකේ තියෙන්නේ. right ඊළඟට සිසුවෙකු පිටරට වාසය කරන තම මිත්‍රයෙකු වෙත මුද්‍රිත ඡායාරූපයක් අංකිත පිටපතක් යැවිය යුතු තිබේ. අහත ක්‍රමවේද සලකා බලන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඉහත ක්‍රමවේද අතුරින් ඡායාරූපය යැවීම සඳහා සුසු වන්නේ කුමක්ද කියන එක. අංකිත කැමරා භාවිතයෙන් පිටපතක් ගෙන එය අනුරූප ගොනුවක් ලෙස සුරැකීමෙන් පසු ඊමේල් මගින් යැවීම. ඔව් ඒක හොඳ සොලියුෂන් එකක්. ඡායාරූපේ සාමාන්‍ය තැපෑලෙන් යැවීම. ඩිජිටල් කොපි එකක්නේ තියෙන්නේ. එතකොට සාමාන්‍ය තැපෑලෙන් යවන්න බෑ. ඡායාරූපේ සුපරක්ෂණය කළ අනුරූප ගුණයක් ලෙස සැකසීමෙන් පසු ඊමේල් මගින් යැවීම. එතකොට මේක අරගන්න අපහසුයි නේද? කොහොමද? ඒ අනුරූප ගුණයක් ලෙස ඊමේල් නෑ පුළුවන්. A හා C කියන කෙනා නිවැරදි උත්තරේ විදියට අරගන්න පුළුවන්. ළමයිනේ මට විනාඩියක් දෙන්න. හරි. එතකොට මෙතනදී අපිට අරගන්න වෙන්නේ A හා C තමයි හරියම කියලා. මෙතන අපි අල්ලගන්න ඕන දේ තමයි මේ අංකිත පිටපතක් ඩිජිටල් කොපි එකක් නියවන්න කියන්නේ. එතකොට සාමාන්‍ය තැපැලෙන් යවන්න බෑ කියන එක. ඊළඟට අන්තර්ජාලයට සම්බන්ධ පහත සඳහන් වගන්ති සලකා බලන්න. කුමන වගන්ති නිවැරදිද කියලා අහන්න. අන්තර්ජාලය සම්බන්ධ වීම සඳහා සෑම යන්ත්‍රයකටම IP නමින් හැඳින්වෙන අනන්‍ය ලිපිනයක් අවශ්‍ය වේ. ඔව් ඒක හරි. www යන විද්‍යුත් ලේඛන එකතුවකින් සමන්විතය. ඔව් ඒකත් හරි. ඉලෙක්ට්‍රොනික ඩොකියුමන්ට්ස් තමයි තියෙන්නේ. අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි HTML ලේඛනයක් වෙබ් පිටුවක් ලෙස හැඳින්වෙනවා. ඒකත් හරි. ඒ කියන්නේ තුන් දෙනාම නිවැරදි. right 33 පාසල් විද්‍යාගාරයක් තුළ ඇති පරිගණක දෙකක් භාවිතා කරමින් සිසුන් දෙදෙනෙකු එකම වෙබ් අඩවියකට ප්‍රවේශ වේ. මෙම පරිගණක දෙකේ කුමක් වෙනස්ව පැවතිය යුතුද? ඔව් වෙබ් අතිරික්සුව සමාන වෙන්න පුළුවන්. IP ලිපින පැහැදිලිවම වෙනස්. අන්තර්ජාල සේවා සපයුම්කරුවන් සමහර විට සමාන වෙන්න පුළුවන්. මෙහෙයුම් පද්ධති පැහැදිලිවම නිවැරදි කියලා අපිට අරගෙන මෙහෙයුම් පද්ධතියට ආවට පස්සේ අපිට අරගන්න දෙයක් නැහැ බතේ. මොකද මෙහෙයුම් පද්ධතිය එකම මෙහෙයුම් පද්ධතිය Windows තියෙන්න පුළුවන් මැෂින් දෙකේම. right? එතකොට අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ IP ලිපිනේ. මොකද IP එක එක device එකට එක එක IP ලිපින
තිබිය යුතුයි. 34 http www.srilanka.lk ඔය මොක URL එකක් දීලා තියෙනවා. වසම් නාමය කියලා කියන්නේ www වලට පස්සේ ඉතිරි වෙලා තියෙන ටික ඒ අදාළ කොටසේ. එතකොට srilanka.lk කියන්නේ දෙක තමයි උත්තරේ ගන්න වෙන්නේ. right 34ට උත්තරේ දෙක. ඔව්. බහුමාධ්‍ය සංස්කරණ සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න. වෙනත් ස්තරයකට බල නොපාන අයුරින් එක් ස්තරයක ඇති වස්තු ඇඳීම හා සංස්කරණය කිරීම සඳහා ස්තර භාවිතා කළ හැක. මේගොල්ලෝ අහන්නේ බහුමාධ්‍ය සංස්කරණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. ඒතර මේ ලේයර්ස් ගන්නවා කියන එක කරන්න පුළුවන් එක නිවැරදි. සහජීවන සැකසීම හා සංස්කරණය කිරීම ප්‍රධාන රාමුව යොදාගත හැකිය. key frames ඔව් පුළුවන්. key frames පාවිච්චි කරන්න පුළුවන්. රාමු ශීඝ්‍රතාවය භාවිත කරමින් චිත්‍රක සජීවනයක වේගය වෙනස් කර හැක. ඔව් ඒකත් හරි. ඔක්කොම නිවැරදි. 35ට තියෙන්නේ 4 උත්තරේ. 36 ඔව් ළමයි 35 වෙනකම් පැහැදිලිද ඔක්කොම ටික? ඔව් ළමයි පැහැදිලිද? right 36 පහ සඳහන් විශේෂ ක්‍රියාමාර්ග සලකන්න. දෝංකාර එකතු කිරීම, වේගය වෙනස් කිරීම, හඬ වෙනස් කිරීම. ශබ්ද ගුණ සංස්කරණය කිරීම සඳහා ඒ සඳහන් විශේෂ ක්‍රියාකාරකම් අතුරින් කුමක් කළ හැකිද? තුනම කරන්න පුළුවන් නේද? ඉකෝ එක ඇඩ් කරන එක, ස්පීඩ් එක වෙනස් කරන එක, වොලියුම් වෙනස් කරන එක. හතරවෙනි. 36ට උත්තරේ 4. ඔව්. 37 HTML අනුම සම්බන්ධයෙන් පහත වගන් සලකා බලන්න. ඔව් ඉහත වගන්ත තුලින් කුමක් නිවැරදි වන්නේද? HR මගින් තිරස් රූල අර්ථ දක්වයි. නෑ තිරස් රූල නෙවෙයි අර්ථ දක්වන්නේ. තිරස් රේඛාවක්. LI පටිපාටික තුලස්තු ordered list සාදයි. ordered list එකක් නෙවෙයි list item එකක් හදන්නේ. පිටු කඩනයක්. paragraph පිටු කඩනයක්. page break එකක් සාදයි. paragraph මගින් පිටු කඩනයක් නේද? ඒක ටිකක් අලුත් බලන්න. ඔව් හරි උත්තරේ එකයි. ගියොත් වෙන්නේ ළමයි අපිට දෙක අරගන්න. හේතුව තමයි ඒ තියෙන ඔක්කොම උත්තර ටික වර්ධිනවනේ. ඒ කියන්නේ මෙයා වැරදි සහ මෙයා වැරදි. right ඒ කියන්නේ 37ට අදාළව අපිට ගන්න වෙන්නේ දෙක. කොබලමු දෙක තරම් තියෙන කියලා. නෑ 37 එක අරගෙන තියෙන්නේ කොහොමද? ඒක ගැටුවක්. HR මගේ තිරස් රූලක් නෙවෙයි පෙන්නන්නේ. horizontal rule horizontal line කියන එකයි පෙන්නන්නේ. 37 එක. ඒක නම් එච්චර එකඟ වෙන්න පුළුවන් උත්තරයක් නෙවෙයි ළමයි. තිරස් රූල නෙවෙයි හඳුන්වන්නේ එතන. කමන්නේ 37ට ඔයගොල්ලෝ ලකුණු අරගන්න එකේ උත්තර පැහැදිලි නැති නිසා. මම all question එක කරනවා. 38 පහ සඳහන් HTML වගන්ති සලකා බලන්න. ඉහත HTML කේත්‍ර ඛණ්ඩයේ ප්‍රධානය වන්නේ. එතකොට මේ කතා කරලා තියෙන definition list එකක් ගැන. එතකොට මාතෘකාවයි ඒකේ අනුච්ඡේදනයයි අපි බලන්නේ. එතකොට definition list එකට bullets එන්නේ නැහැ පැහැදිලිව. මේක නිසා මෙයා වැරදි. ඊළඟට indentation තියෙන්න ඕනේ. indentation නිසා මෙයාත් වැරදි. ඔව් සාමාන්‍යයෙන් ටයිටල් එකට පිටිපස්සෙන් තමයි මෙයා පොඩ්ඩක් ඉන්ඩෙන්ට් කරලා පිළියන්නේ. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒකට දෙක තමයි උත්තරේ ගන්න වෙන්නේ. right 39
මගේ පේපර් එකේ 38න් ඉවර බලන්න. right මගේ පේපර් එකේ 38 වෙනකන් තියෙන්නේ ඉන්න බලන්න 39 40යි ඉංග්‍රීසි මීඩියම් පේපර් එකෙන් හරි අපි බලමු. Oh, 39 කියලා තියෙනවා consider the following three statements. Is a unique name that identifies a website. එතකොට A වලට එන්නේ URL කියන එක නා. B is a unique address of a file that is accessible on the internet. File. අපි C බලමු is a unique number that identifies machine on the internet. පැහැදිලිවම IP address. එතකොට A කියන කෙනා ඕනේ domain name කියන එක. domain name. ඔය දෝ නිවැරදි උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. right ඒ කියන්නේ A වලට ගන්න ඕනේ ළමයි domain name highlight එක අරගෙන highlight කරන්න. මෙන්න මෙයා තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ. 39ට ඔව් 3. අන්තිම එක්කෙනා 40 Consider the following statement. Firewall are only available as hardware and does not exist in the form of software. Firewall එක තියෙන්නේ hardware එකක් විදිහට විතරයිලු software විදිහට නැහැ කියලා කියලා තිනවා. ඒක වැරදි. අහන්නේ correct statement එක. එතකොට A වරදිනවා. A computer worm is a self-replicating malware computer program which spreads through a computer network. Oh. B එකේ කතා බහ හරි. එතකොට A උත්තරේ නැති වෙන්න ඕනේ B උත්තරේ තියෙන්න ඕනේ. එතකොට C එක බලමු. Spam is the use of electronic messaging system to send large volume of unwanted emails indiscriminately. Yes. එතකොට අපිට යන්න වෙන්නේ B හා C කියලා දෙන්නට නේද? 44ද? yes. යන්න වෙන්නේ 4 වෙනි ප්‍රශ්නෙට අදාළව. right. හරි. ළමයි කීයද කියලා දාන්න. ඔව් 40න් කීයද කියලා දාන්න මටත් කියන්න. ඔව් ළමයි. හංසජ බොහොම හොඳයි. ඉසුක හොඳයි, හිමංස හොඳයි. right. පූර්ණ චරණ බොහොම හොඳයි. ඒ විදිහටම යමු. හරි. අපි දැන් යනවා එහෙනම් සෙකන්ඩ් පේපර් එක පැත්තට. විනාඩි 10ක් තියෙන නිසා පළවෙනි ටික කතා බහ කරලා ඉවර කරගන්න පුළුවන්. දිනෙත් කොහොම හොඳයි.
classify computers into two types according to their purpose. Special purpose computers, general purpose computers. නේද? පරිගණකයේ වර්ග කරන්න කියලා තියෙනවා. මේක එක පිටුව සම්පූර්ණයෙන්ම නෑ නම. ඉන්නවන පොඩ්ඩක්. right මෙතන තියෙනවා. පරිගණකයේ අරමුණ අනුව කොටස් දෙකකට වර්ගීකරණය කරන්න. නේද? special purpose, general purpose. කියන කොටස් දෙක. right? එතකොට විශේෂ කාර්ය පරිගණක, සාමාන්‍ය කාර්ය පරිගණක. සිංහලෙන්. right? දෙවෙනි එකෙන් අහලා තියෙනවා අපස සාමාන්‍ය පෙළ ආයතන කරුවට තම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. වෙබ් අඩවියේ දත්ත පිවිසුම් ෆෝර්මයට විභාග අංකය ඇතුළත් වන විට පද්ධතිය මගින් එහි වළංගුතාවය පිරික්ස. ඒ වළංගු වන්නේ නම් දත්ත සමුදායෙන් ප්‍රතිඵල ලබාගෙන ඒ තිරයෙන් ප්‍රදර්ශනය කෙරෙහි සංසිද්ධිය ආදානයේ ක්‍රියාවලිය ප්‍රදානය. මේක ඉතින් නිතරම අහන ප්‍රශ්න ටයිප් එකක්. අපි ආදානය අන්ඩර්ලයින් කරමු රතු පාටින්. right? ආදානය එතකොට මොනවද ඉන්පුට් වෙන්නේ? විභාග අංකය කියන්නේ ඉන්පුට් එකක්. right? ඊළඟට ඊළඟට ක්‍රියාවලිය පැත්ත බැලුවොත් වළංගුතාවය පරීක්ෂා කිරීම එක ප්‍රොසෙස් එකක්. ප්‍රතිඵලය ලබා ගැනීම එකක්. ප්‍රතිදානයට කියනවා තිරෙහි ප්‍රදර්ශනය කිරීම. right? එතකොට බලමු මාකින් ස්කීම් එකෙන්. ඉන්පුට් එකට තියෙන ඉන්ඩෙක්ස් නම්බර්, ප්‍රොසෙස් එකට තියෙනවා වැලිඩිටි තියෙනවද? ඩේටාබේස් එකෙන් කරුණු කාරණා ගන්නවා. අවුට්පුට් එක වෙන්නේ රිසල්ට් එක. එතකොට අපි ඒ ටික හරියටම කැප්චර් කරලා තියෙනවා. දෙවෙනි කොටසේ පහක් දී ඇති A වගුව සහ B වගුව ඔබගේ පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන A හා B වගුවේ එකිනෙකට ගැලපෙන අයිතම ඊතල වලින් යා කරලා පෙන්වන්න. විද්‍යුත් තැපැල් ලිපිනය මෙන්න තියෙනවා. ඒකීය සම්පත් නිශ්චායකය මෙන්න තියෙනවා. IP ලිපිනය මෙන්න තියෙනවා. සෙවුම් යන්ත්‍රය මෙන්න තියෙනවා. yes. කවුරුන් වෙබ් අතරික්ස් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අඩුවෙම පාවිච්චි වෙන වෙබ් ඇඩ්‍රස් එක. right? පැහැදිලිද මෙතනට එනකම් ළමයි? හරි. ඊළඟ කොටස කොහොමද තියෙන්නේ? 4. පහක් දී ඇති තාර්කික පරිපත්තය නිරූපණය කිරීමට බූලිය ප්‍රකාශනයක් ලියන්න. right? එතකොට බූලිය ප්‍රකාශය ලියන්නේ කොහොමද? x හා y අතු. මෙහි ඔබේ පිළිතුර වඩා සරල බවට පත් කරන්න කියන එක ඔයගලන්ට කරන්න බෑ. ප්‍රකාශය ලියන්න පුළුවන්. මෙතන x මෙතන y මෙතනින් එල්ටිනවා x.y මෙතන එල්ටිනවා x.y මෙතන x.5 වල total by එක. x.5 වල total by එක. මෙතනින් output එක එළියට එනවා x.y
එකතු කිරීම x.5 වල total එක. right එතකොට output එක මම marking scheme එකෙම පෙන්නන්නම්. මෙතන x.y එකතු කිරීම x.5 වල total bar එක තමයි z කියලා පිළිගන්න. simplify කරන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ ලකුණු දෙක ගන්න පුළුවන් මොකද simplification දැන් ඔයගොල්ලන්ගේ syllabus එකේ නැහැ. ඊළඟට character encoding schemes are used to represent symbol මට මේක නිතරම කියවෙනවා අපි සිංහල එකම. පරිගණකය තුළ සංකේත නිරූපණය කිරීම සඳහා අක්ෂර ආකේත කිරීමේ ක්‍රමවේද භාවිත කෙරේ. පරිගණක නිරූපණය කරන සංකේත සංඛ්‍යාව ආකේත කිරීමේ ක්‍රමවේදය සඳහා භාවිත කරන බිටු සංඛ්‍යාව මත රඳා පවතින බිටු 8ක් භාවිතයෙන් කොපමණ එකිනෙකට වෙනස් සංකේත සංඛ්‍යාව නිරූපණය කළ හැකිද? ඔබ ගණනය කර ආකාරය ලියන්න. මේක හරිය ලේසි. ඒ කියන්නේ බිටු 8ක් පාවිච්චි වෙන ඇඩ්‍රස් එකක් තියෙනවා. right ඔන්න ඔය 8 දෙනාගෙන් බිටු 8ක් වුණ භාවිතයෙන් ලියන්න කියලා තියෙන්නේ. ඔව්. එතකොට මේක ටිකක් ඇඩ්වාන්ස් පැත්තට ගිහිලා තියෙනවා. මේකේ උත්තරේ වෙන්නේ 2/8 වෙනි බලයක් 256ක්. right කොහොමද අපි ඒක අරගන්නේ? තප්පරකින්නවා මේක 256ට වඩා වැඩි වෙනවා. 1 2 4 8 10. අනේ 255යි. කොහොමද 255 මේ ඔක්කොටම එකේව දැම්මම 255. බිඳුව දැම්මම බිඳුවයි. එතකොට මේකේ අහන්නේ මොකද බිටු 8ක් භාවිතයෙන් කොපමණ එකිනෙකට වෙනස් සංකේත සංඛ්‍යාව නිරූපණය කරන්න පුළුවන්ද කියලා. එතකොට බිටු 8ක් පාවිච්චි කරලා එකිනෙකට වෙනස් සංකේත 255ක් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. right එතකොට තව පොඩි දෙයක්. දැන් 2/8 කියලා කියන්නේ 256නේ. මේකෙන් පෙන්වන්න පුළුවන් ලොකුම අගය තමයි 255 වෙන්නේ. හැබැයි මේකේ පෙන්වන්නේ බිඳුවේ සිට 255 දක්වා. බිඳුවේ සිට 255 නම් ඔක්කොම දේවල් 256ක් තියෙනවා. මොකද බිඳුවේ ඉඳලා අපි 3ට ගණන් කරොත් අපි ඉලක්ක 4ක් ඇඟිලි 4ක් පාවිච්චි කරනවා. ඒ වගේ තමයි. හරි. 6 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ෂඩ්දශමය අංක 89 වෙනිදීම ආකාරයට හරවන්නේ ගණනය කරේ කෙසේදයි පෙන්වන්න. ඕක අපි කරලා තියෙනවා C9 තියෙනවා නම් C ලියනවා 4 දෙනෙක් 9 ලියනවා 4 දෙනෙක් ඒකට දාලා විදිහට දාලා දුන්නා නම් හරි. right එතකොට C9 ද්විමය ආකාරයෙන් ලිව්වම අපි මේවා ස්ථානිය ගැන කතා කරනවා 1 2 4 8 කියලා. මෙයත් එහෙමයි එකක් වැඩි වුණාද වන්නේ නේ. එක දෙක හතර අට. දැන් අපි මොකද කරන්නේ? මේකට දාලව තියෙන දේවල් හදනවා. 9 හැදෙන්නේ 1යි 1යි. එතන බිංදු 2යි. C කියන්නේ 10 11 12 කියන අගේ. 12 හැදෙන්නේ 1යි 1යි බිංදු 2. right එතකොට නිවැරදි උත්තරය වෙන්නේ 1.1.1.1 right එතකොට 6 වෙනි එකට උත්තරේ වෙන්නේ ඔක බලමු මාකින් ස්කීම් එකෙත් ඔව් හරි විදියට වෙන්නලා තියෙනවා right ඊළඟට 6 වෙනි කොටස 7 වෙනි කොටස ඔබට දිය තාර්කික පරිපථයේ ලොජික් ආදානය පරිපථයේ ආදානය වන B ද්විමය අගය හරි එම් පරිපථයේ ආදානය බිඳුව හෝ එක හෝ ප්‍රදානය කරයි B හි ආදානගේ කුමක් හෝ ප්‍රදානය ඔව් B හි ආදානගේ කුමක් වුවද ප්‍රදානය සඳහා එක වෙන්න නේ ඔව් එතකොට
B වලින් බිඳුව දුන්නත් එක දුන්නත් එක අවුට්පුට් වෙන්න ගන්න ඕනේ. දැන් මේ තියෙන අවස්ථාවට මෙතනට බිඳුව දුන්නොත් මෙහාටත් බිඳුව මෙහාටත් බිඳුව මෙතනින් බිඳුව වෙනවා. මේ අවස්ථාවේ මේ දෙන්නට එක આવොත් මෙතනින් එන එකේ ඒ බිඳුව එක sorry එක આવොත් එක කියලා තමයි ආට අවුට්පුට් එක හම්බෙන්නේ. right. ඒතර මෙතනදී අහන්නේ හැම වෙලාවෙම එක හම්බෙන්නේ නේද? බිඳුව හෝ එක ප්‍රදානය කරයි B හි ආදානය කුමක් වුවත් ඒ ප්‍රදානය එකාගේ ලැබෙන සුසු තාර්කික පරිපථයක් යොදන්න කියලා තියෙනවා. එතකොට අපිට ප්‍රතිදානයේ හැම අවස්ථාවෙම එක විදිහට හම්බෙන්න නම් මෙන්න මේ වෙනස් කිරීම කරන්න පුළුවන්. දැන් B කගේ එක වෙනකොට මෙතනට එන්නේ එකයි මෙතනට එන්නේ බිඳුවයි. B කගේ බිඳුව වෙනකොට මෙතනට එනවා ඔව් තව එකක් AND ගේට් එකක් උතරේ මෙතනට එනවා බිඳුවක් මෙතනට එනවා එකක් බිඳුවක්. එතකොට O ගේට් එකෙන් මේ දෙන්න ආයෙ එකතු කරනවා. ඒ කියන්නේ ආයෙ එක තමයි. right? කියන අපි අරගන්නේ අපි ප්‍රොපෝස් කරන ගේට් එක ඇවිල්ලා not ගේට් එකක්. එතකොට ඔයා බිඳුව දීප වෙලාවට මෙතනට බිඳුව එන්නේ දැකින් ළමයි එන්නේ කියවලා right මෙතනට බිඳුවාම මෙතනින් එක නිරූපණය වෙන්න ඕනේ. එතකොට මෙතනට එන්නේ බිඳුව. මොකද මේ පාර එන්නේ. ඉතින් උත්තරේ එකයි. right එතකොට ඒ නිසා වෙනස්කම කෙරෙන්න ඕනේ මෙන්න මෙතනට not gate එකක් සම්බන්ධ කිරීම. හරි. වෙලාව 7යි 1 වෙලා තියෙන නිසා ළමයි මම ඉතිරි ප්‍රශ්න දෙක ඊළඟ දවසට තියාගන්නවා සහ එසේ එක ඉතිරි ප්‍රශ්න ටික අපි කරනවා ඊළඟ දවසේ. right එතකොට ලෑස්ති පිට එන්න ඊළඟ පේපර් එක කරලා තියාගන්න ළමයි 2012 පේපර් එක කරලා තියාගන්න. ඉතින් අපිට මේ QTC කොම 2012 පටන් ගන්න පුළුවන්. හරි. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම good night. ඊළඟ දවසේ මම කල්ැතුව link එක එවලා තියෙනවා. එතකොට හරියට 5 මාට අපි connect වෙමු. ගිහින් එන්න පුතේ. good night. Thank you very much. Right okay.